සංසාර සිහිනේ නිමක් නොමැති සෙනෙහසක ඇරඹුම අපි වික්‍රමයා ගැන හොඳට හැගාගෙන ඉන්න ඕනි. හැබැයි මතක තියාගන්න. වික්‍රමයාගේ එක අංශු මාත්‍රයකටවත් හානියක් වෙන්න බෑ. ඒ අයි ලොක්කා. යකෝ එහෙම වුණොත් මේ ගේම් එක පිටිපස්සේ නම් අපිට විරුද්ධව සාක්ෂි දෙන්නේ කවුද කියලා හොයාගන්න බැරි වෙයි. අන්න ඒක නිසා වික්‍රමයට කිසිම වෙලාවක කිසිම හානියක් වෙන්න බෑ. ඕකේ ලොක්කා. ලොක්කා කියන විදිහට අපි වැඩේ කරන්න. එයි යමල්ලා. පොඩක් ඉන්න මිස් තෙල් ලේබලා වගේ හිතදලේ අරුන් දෙන්න තියාද මහා කාලකන්ණි දෙන්නේ අයිවන්න නයිල් මාත්‍යා අයිවන්න. එසේ මුදලාරි. ඔන්න මාත්‍යෝ මේ වෙනකොට වැඩ ටික නියමිත කෙරලා තියෙන්නේ. මාත්‍යා දවසක් මට කියන්න මම අර බූරුව දෙන්නම වෙලාවට එවන්න. ඒ කෙනෙක් ගැන තමයි මුදලාලි මම උදේම කෝල් කරේ. නාගයා කැමතුණා රෝහිත මීට් වෙන්න. අනිද්දාට. මුදලාලි තිතාට එන්න ඕනේ. ඔව් ඔව් ඔව්. මම එනවා. කොහමද මට මාත්‍යාව අද රැයට මුණ ගැහෙන්න ඕනේ. මුණ ගිහලා අපිට විස්තරයක් කතා කරගන්න පුළුවන් නේ. ඈ? හරි. අපි හවසට රෙස්ටොරන්ට් එකේ මීට් වෙමු. ඒතර අපි වැඩි ඉස්සර කතා කරමු. හොඳයි හොඳයි. දෙවි පීටයි. එනං මම ෆෝන් එක තිබ්බා. ඔන්න සීතා මේ පාර රිපෝට් එක නම් නෝමල්. හැප්පියන්තා. නැත්තම් අදත් මං ගෙදර ගියාම වික්‍රමගෙන් බැනුම් අහන්න. මේ ඒක නෙමෙයි. දැන් මොකද අර වික්‍රමගේ මර්ඩර් කේස් එකේ තාත්තා. ඒක නම් ඉතින් දවසින් දවස අලුත් වෙනවා. තව ප්‍රශ්නයකට එකතු වෙනවා. එච්චරයි. කෝකටත් සීතා වික්‍රම මේ ගැන ටිකක් අවබෝධයෙන් වැඩ කටයුතු කරන්න තමයි හොඳ. මොකද මේ කේස් එක ටිකක් දරුණු එකක්. නර්මදා. මමත් ඔය ටික මෙයාට කියනවා. කෝ ඉතින් කියන දෙයක් අහන්නේ නැන්නේ. වික්‍රමට මේ ගැන මොකක් හරි අවබෝධයක් තියෙනවනේ. අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා. මම ඔබට කිව්වනේ ගෙදර ගිහින් නිදාගමු කියලා. ඔය දහපු එකක් පාරමින් ඉන්න ඕන උනානේ. කවුද බන් දන්නේ අපි නිදි වෙලාවේ ඔබේ ඔළුවට කවුරුක් ගහලා ගියාද කියලා? නෙමෙයි වරෙන්කෝ යන්න. එහෙනම් සීතා මේක ෆාමසි එකෙන් ගන්න. හරි. මේ
රබිනි සුමානවත් ඇවිත් යන්න ඉනවද අපේ ගෙවල් පැත්තේ? මම බලන්නම් සීතා. කොහෙද ඉතින් මේ වැඩවලට ඉරුණාම කන්නවත් වෙලාවක් නැහැනේ. පේනවා. මට පේන්නේ ඊළඟ පාර බෙහෙත් ගන්න වෙන්නේ දොස්තර නෝනාට. එහෙනම් කෙල්ල මං යනවා. බයි. අද නම් කායකත් රණ්ඩුන්නේ නැහැ වැඩ. දන්නේ නැද්ද ඉතින්? මූ බී ගත්තට පස්සේ කියන කරන කිසි දෙයක් මට මතක නැහැ නේ. හරි. වාඩි වෙන්නකෝ. thank you බලන්න ඔක මේ පැත්තේ ආව කිය. ජවසන්නත්. ඊයේ කන මදය වගේ බීගෙන එල්ලි වෙනකම් පාරේ පතර ඇවිල්ලා හිටියා. මං විතරයිද? කතාවේ ඩම්බා. හරි. කියන්නකො මොකෝ මේ පැත්තේ ආව කිය. යෝධෙක් වගේ හිටියට කිඹුමක් ගෙනින් මැඩම් හොයාගෙන එනවනේ. මොකද මේ ඔළුවේ අමාරුවද මොකද කියහන්කෝ. ඔව් මැඩම්. අද උදේ නැගිටලා ඉඳන් මගේ ඔළුව පැලෙනවා වගේ. අනවශ්‍ය දේවල් බිව්වහම වෙනවා. මං කිව්වා. සංසාර සිහිනේ නිමක් නොමැති සෙනෙහසක ඇරඹුම. ඒක නෙමෙයි. දෙන්න මේ ළඟකදී ඉඳලා නාට්‍යයකවත් රඟපාන්න ඉන්නවද? ඒ කිව්වේ චෙන්ඩි පහට ඇඳලා කොණ්ඩ රැවුල් කපලා හරි පිළිවෙලට ඉන්නවනේ. අපි මේ පාර රඟපාන්නේ නාට්‍යයක් නෙමෙයි මැඩම්. ෆිල්ම් එකක්. ඒ කිව්වේ? ඒ කිව්වේ මේ පාර මන් රඟපාන්නේ පිස්සියෙක්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාගේ චරිතය. ඒක රඟපානවට මොකද ලක්ෂ 20ක් හම්බ වෙනවා. ලක්ෂ 20ක්. රෝහිත් මම නම් හිතන්නේ දැන් ඔයාලා මේ අපරාධ කරන එක නවත්තලා දෙන්න මොකක් හරි පොඩි රස්සාවක් කරගෙන ඉන්න. පොඩි රස්සාවල් කරලා කොහොමද මැඩම් මේ කාලේ ජීවත් වෙන්නේ? ඉන්න ටිකේ හොඳට කාලා බිලා සතුටෙන් ජීවත් වෙන්න ඕනේ. ඒක තමයි අපේ එකම කැමැත්ත. ඒ වුණාට රෝහිත් මිනිස්සෙගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඕකත් මං කිව්වා. ඒක කියන්න අමතක වුණා. හරි. මම බෙහෙත් ටිකක් ලියලා දෙන්නම් ෆාමසි එකෙන් ගන්න. මූට ඇති ලෙඩක් නෑ මැඩම්. මූ ඉන්නේ මැඩම්ව බලලා යන්න. මැඩම් බැලුවම මූගේ ලෙඩ ඔක්කොම හොඳයි. මේක ෆාමසි එකෙන් ගන්න. අප. එහෙනම් අපි ගිහිල්ලා එන්න මැඩම්. යන්න මැඩම්. නන්ද. මම මේ නුවරඑළිය වත්ත ගැන යහන්නේ. මොකක්ද ඒ තත්ත්වය? මං ගිය සතියේ ගියාහි. එතන ප්‍රශ්න ගොඩක් නේ. එතන කිසි පාලනයක් නෑ නේද? මං ඒකට සුපිරින්ටෙන්ඩන්ට් කෙනෙක් දැම්මනේ. මිනිහා මොකද? ඒකම තමයි ප්‍රශ්නේ. එතන තේකොළ හොරකම් සිද්ධ වෙනවා. ඩීසල් බිල් වැරදි. චෙක් රෝල් වැරදි. ඉතින් ඔය නිසංක කියලා හාදෙක්නේ. අපේ නොයල් තමයි මිනිහව රෙකමන්ඩ් කළේ. ගජේ මට හොර කරන්න බෑ. වෙලාවක මිනිහව එක්කන් එන්නකො මගේ ඔෆිස් එකට. ඔය account book ටිකත් එක්ක. මම ගජේ ඉන්න තැනම මිනිහගේ හොරකම් ඔප්පු කරලා පෙන්නන්න. හැබැයි හොරුන්ට මගෙන් කිසි සමාවක් නැහැ. කිසිම දෙයකට කලබල වෙන්න එපා. දැනට අවුරුදු 10කට ඉස්සෙල්ලා ওই ප්‍රශ්නේ වුණා නම් I know how to handle it. මගේ මේ heart operation එකත් එක්ක මම නියුට්‍රල් වුණා. අනික මම මෙඩිටේෂන් කරනවානේ. මං හුඟක් දේ දකිනවා. හුඟක් දේ අහනවා. කිසිම දෙයකට මම රියැක්ට් කරන්නේ නැහැ. මම බොහොම ඉවසනවා. හරිම සතුටුයි ගජේ. හරි සතුටුයි. වික්‍රමගේ චාර්ජස් සේරම විස්තර මට මේල් කරන්න.
I will settle. ඒ ගැන හදිස් වෙන්න එපා. Good evening. good evening. අයි පරක්කුනේ. මම විනාඩි 45ක විතර මෙතන බලාගෙන හිටියා. තව විනාඩි 10ක් බලලා යන්නයි හදුවේ. නැද්ද ඉතින්? වයිෆ්ට බොරු 100ක් විතර කියලා බෑන්නේ. ඇයි? වයිෆ්ට බයයිද? එම තමයි අවංක හස්බන්ඩ්. වයිෆ්ට බයයි. යන්න. ඇයි හදිස්සියෙන් මාව හම්බෙන්න ආවේ? මට තව ලක්ෂ 20ක් විතර ඕන වෙයි. ඔයාට ඉතින් මාව ඕනි වෙන්නේ සල්ලි ඕන වෙලාවට විතරනේ. නේ. එම නෑ. මට හැමදෙස්සම ඔයා මතක් වෙනවා. අනේ නිකන් ඉන්න. බොරු කියන්නේ නැතුව. මම මොකටද බොරු කියන්නේ? මම වස්සලාට වඩා කොච්චර ලස්සනද? ඔයා යන්. push. Sexy. Everything. කවුතර දවසක මේ කරදර ප්‍රශ්න සේරම ඉවරයක් වුණාම අපි දෙන්න යනවා ඈත රටකට. මම හැම දෙයක්ම හිතලා තියෙන්නේ. මගේ හස්බන්ඩ් මාව මරයි. අපි අපේ නම් වෙනස් කරගන්නවා. ඊට පස්සේ ඒ නම් වලට પાස්පෝර්ට් හදා ගන්නවා. මම හැම දෙයක්ම හොඳට ප්ලෑන් කරලා තියෙනවා. තේරුණාද? ඒ දවස එනකම් මම බලාගෙන ඉන්නවා. අද අපි කොහෙද ඩිනර් එකට යන්නේ? මට 7 වෙනකොට ගෙදර ඉන්න ඕනේ. මම ඔයාගේ සල්ලි ටික ඩිපොසිට් කරන්න. සංසාර සිහිනේ නිමක් නොමැති සෙනෙහසක ඇරඹුම was extremely forgetful. Both sisters never bothered to mend their ways, and because of this, The Committee on the Rights of the Child said the had concealed their crimes so that they could be held accountable by the authorities. Well, our Rome correspondent Alan Johnston has alive now. Alan, as you say, this is a truly damning ඔයා පොඩ්ඩක්වත් දන්නේ නැති කෙනෙක්. exactly what it accuses the Vatican of. නර්මදා අපි දැන් ලෝය මහත්තයා ගෙදරට එනකොට නංගන් ඔක්කොම කියන්න වෙලා. එහෙම නෑ අනේ මං නිකන් ඇහුවේ. වාඩි. හොඳ වෙලාවට මගේ කටහඬ අඳුරගත්තේ. නැත්තම් අපිට පොලිසියට කෝල් කරා. එහෙම නෑ නර්මදා. මේ සේරම දේවල් වෙන්නේ මගේ හස්බන්ඩ්ගේ වැඩ නිසානේ. සීතා මම මේ ඊපෙරේද ඉඳලා අහන්න කියලා හිටියේ. ඔයාලා දෙන්න අතර මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද? ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ නර්මදා. මට ඔයා කියන දේ තේරෙනවා සීතා. ඒත් වික්‍රමගේ පැත්තෙන් වික්‍රම කරන්නේ රාජකාරිය නේද? රාජකාරියක් නම් තමයි. ඒ වුණාට ඒ විදිහ රාජකාරියක් කරලා වැඩක් නෑනේ. අපේ ජීවිතවලට හානියක් සිද්ධ වෙනවනම්. මේ අහන්නේ සීතා. මට ඔයාගේ වේදනාව නොතේරෙනව නෙමෙයි. මිනිස්සෙක් හරියට වැඩ කරනකොට තමයි මේ වගේ පිටිපස්ස ඉඳලා බයගුල්ල පහර දෙන්නේ. අනික වික්‍රම කියන්නේ කෙලින් වැඩ කරන මිනිස්සෙක්. අන්න ඒක යාට මෙච්චර ප්‍රශ්න එන්නේ. නර්මදා
මං ඔය බලපෑම් තර්ජන වලට බය කෙනෙක් නෙමෙයි. මට තියෙන ප්‍රශ්නේ මේකෙන් මගේ දුවට හානියක් වෙයි කියලා. අම්මා කෙනෙක් හැටියට මං හැමදාම මෙරි මෙරි ඉපදෙනවා. ඇයි මේක වික්‍රමට තේරෙන්නේ නැත්තේ? මට දැන් හැමදේම පැහැදිලි. කලබල වෙන්න නැතුව ඉන්නකෝ. මම වික්‍රම එක්ක මේ ගැන කතා කරන්න. ඔයා හිතනවද ඔයා වික්‍රම එක්ක කතා කරාට පස්සේ එයා මේක ගැන තියෙන බරපතලකම තේරුම් ගන්නේ කියලා? ඇයි ඔය එහෙම කියන්නේ? එහෙම කියන්නේ සක්කරයා ඇවිල්ලා කිව්වත් එයා මේ කේස් එක අතාරින්නේ නැහැ. ඉතින් ඔයා හිතනවද ඔයා කිව්වයි කියලා මේ දේවල් පිළිගන්නේ කියලා? අපි තව ටිකක් බලමුකෝ සීතා. මේ දේ ඇතුලේ මොකක් හරි තියෙන්න පුළුවන්. සමහර විට මේ හැම දෙයක්ම දෙයිරන එකම කෙනා වික්‍රම වෙන්නත් පුළුවන්. වික්‍රමේ කවදාවත් ඔයාටයි දුවටයි දුකක් දෙන කෙනෙක් නෙමෙයි. ඒක ඔයත් හොඳටම දන්නව නේද? ඒකම තමයි මටත් තියෙන ප්‍රශ්නේ නර්මදා. මොකද්ද? දුවටයි මටයි මේ ප්‍රශ්න නිසා කරදරයක් වෙනවා කියලා දැන ඇයි යා මේ කේස් එක පස්සෙන් උච්චර පන්නන්නේ? මටයි දුවටයි වඩා ඇයි යාට මේ කේස් එක වටින්නේ කියන එක. අපි තව ටිකක් බලමුකෝ සීතා. මේ දේ ඇතුලේ මොනවාම හරි දෙයක් තියෙන්න පුළුවන්. සමහර විට මේ හැම දෙයක්ම තේරෙන එකම කෙනා වික්‍රම වෙන්නත් පුළුවන්. මේ දේවල් ගැන හිතලම කවදා හරි මගේ ඔළුවත් එක්ක අවුල් වෙනවා. ඒකට කමක් නැහැ. ඒ මොකද? ඒකට බෙහෙත් කරන්න මං ඉන්නේ. ඔයාට නම් විහිළු නර්මදා. මං නිකන් කිව්වේ. අනේ මන්දා. ඔයා ආපු වෙලාවේ නම් මමත් ඔහේ කියව හිටියා මිසක් මං නිකමඩවත් ඇහුවේ නැහැ නේ ඇයි ඔයා ආවේ කියලා. ආවේද? ආවේ shopping ගිහින් ගත්ත ඇඳුමක් මාරු වෙලා. ඔයා හෂිනි දුවට ගත්ත එකක් මගේ බෑග් එකට දාලා. ඒක දෙන්න ආවා. ඉතින් පේනව නේද? මගේ ආය ඔළුව අවුල් වෙන්න දෙයක් නැහැ කියලා. ඔව් දැන් අමතක කරලා දාමු. ගිහින් මට බොන්න මොන හරි හදන්න යන්න. දිව ගිලෙන්න තිබ්බහයි. හරි. මං වඩ බොන්න මොන හරි හදාගෙන ඉන්නම්. ඔමිත්. කවුද උතන? අනු මොකක්ද අනු ආට මේ හැදිලා තියෙන පිස්සුව? අම්බෝයි මං ආවෙලාව තියෙන්න. අයියාගේ වගේ වෙනුන කෙඩුවේ ඔයා නම් මනපුරුයි. මං නපුරුයි තමයි. ඔය වගේ පිස්සු නංගිලා ඉන්න අක්කලා කරන්නේ නපුරු වැඩ තමයි. මීට පස්සේ ආයෙත් ඔය වගේ වැඩ කරොත් මම මීට වඩා නපුරු වෙනවා. තේරුණාද? මට ඕනෙත් නෑ මේ වගේ අක්කි කෙනෙක්. මගේ මම්මී හිටියා නම් මාව බලාගනි. එයා මට පිස්සු කියන එකක් නෑ. මට පිස්සු නෑ. පිස්සු නෑ නෙමෙයි. හොඳටම පිස්සු. ඔයාගේ මේ වැඩ නිසා කවදා හරි දවසක මටත් පිස්සු හැදෙනවා. මට නම් දැන් මේකෙතර ඉඳලා ඇත්ති වෙලා තියෙන්නේ. ඒ ඔයා නිසා. කාටවත් මේව පේන්නේ නැහැ. හැමෝම කියන්නේ අනු පව් අනු හරි අහිංසකයි අනු පොඩි ළමයි එයාට මුකුත් තේරෙන්නේ සංසාර සිහිනේ නිමක් නොමැති සෙනෙහසක ඇරඹුම. එහෙනම් අපි ලෑස්තිවෙමු. ගජනායක පරම්පරාවේ දේපොළ ටික උදුරගන්න ප්ලෑන් එකේ පළවෙනි පියවර තියන්න. නැරදිලාවත් පොලිසියට ඉන්ෆෝම් කළොත් අපේ පරණ කුණු සේරම ඇදේවි.